समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदा ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරුවා හරින ධර්මදේශනා අතරින් එක් තවත් ධර්මදේශනයක් සඳහා පින්බර දායකත්වය පෙබරවාරි මාස 23 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන බදුල්ල නඩුකාර කන්ද ලිපිනේ පදිංචි හරිතා රාජපක්ෂ සහ බදුළු පිටියේ පදිංචි ශාමලී රත්නායක සහ පුෂ්පා රත්නායක යන අයවලුන් සමග පීපී ආර්යලතා යන මහත්මීන් විසින්ම උතුම් ධර්ම දානය සඳහා දායකත්වයේ දරා තිබෙනවා. අරමුණ ඉහත කියයි වරුන්ගේ සුජීවත්ව සිටින දෙමෝපියන්ට දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනීය සැලසේවා. මියගිය දෙමෝපියන්ටද ආච්චිලා සියලාට ඇතුළු සියලුම මියගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. සියලුම ලෝක සත්‍යයන්ටද ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දේශනාව මහත් පිටුහලක් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ධර්ම දානමේ පින්කමක් ඉහළම දාන අතරින් ශ්‍රේෂ්ඨතම දානය. ඉහළම දාන අතරිනුත් ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානයයි. සියලුම දාන අතරිනුත් ශ්‍රේෂ්ඨතම දානය ධර්ම ධානයයි. එනම් මේ ශ්‍රේෂ්ඨතම පින්කම සඳහා මාතෘකාවක් එවලා තිනවා සප්තාර්ය ධන. සප්ත කියන්නේ හතට. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. ධනය කියන්නේ සම්පත් වස්තු. ආරක්ෂා කරගත යුතු ඒවා, රැකගත යුතු ඒවා. ඒවට ධනය කියනවා, වස්තුව කියනවා, සම්පත් කියනවා. එයින් හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සප්ත කිව්වේ හතට. හතක් දේශනා කරනවා අනිවාර්යයෙන්ම රැස් කරගත යුතු, එකතු කරගත යුතු. තමගේ ජීවිතයට ලං කරගත යුතු ධන හතක් හැටියට. හැබැයි ඒ ධනය ලෞකික ධනය නෙමෙයි. ඒ වගේම මේ භෞතික වස්තුන්නුත් නෙමෙයි. යමෙක් හිතනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ භෞතික වස්තුන් රැස් කරගන්න කියන කාරණේ මේ ධන ආර්ය ධන තුල නැහැ. ඒක වැරදි. ඒ ධනය අපට අතහරින්න වෙලාවක් එනවා. යම් වෙලාවක සියලු ධනයන් මොනතරම් වස්තු සම්පත්, දේපල, ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල්, මිල මුදල්, රන් රිදී මුතුමැණි මේ මොන වස්තුන් සම්පත් රැස් කළත් එකතු කළත් ඒ සියල්ල එක චිත්තක්ෂණේ. චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ වෙන්න යන්නේ එක චිත්තක්ෂණේ. තොර චිත්තක්ෂණය කියන්නේ රූපේ කායශනු 17න් එකයි. රූපේ කායශය කියන්නේ තත්පරයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් චිත්තක්ෂණ 17ක් කියන්නේ.
එහෙනම් ඒ 17නුත් එකයි සිතේ ආයස. එහෙනම් ඒක චිත්තක්ෂණයක් තුළ සියලු සම්පත් අතහරින්න වෙනවා. භෞතික සම්පත් මෙලොව වශයෙන් අපි රැස් කරන එකතු කරන ඒ ධනිය. ඒකට ආර්ය ධන කියන්නේ. ඒක ආර්ය ධනෙ නෙමෙයි. ඒ වස්තු සම්පත් රැස් කරගත්තා ඒව සියල්ල තියලා ගිය බව ඔයත්තන්ට යමුතෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔයත් හොඳට දන්නවා. ඒ සියලුම ධනය වර්තමාන භවයේ රඳවලා තියලා එහා භවයේ ප්‍රතිසන්දියකට ගියා නම් වර්තමාන භවයෙන් ඇඳුමක් අන්දලා තමයි සොහනට ගිහින් දාන්නේ. හැබැයි ඊගාව භවයේ චුතියේදී ඇඳුමක් තියෙනවා. හැබැයි ප්‍රතිසන්දියේදී ඇඳුමක් නැහැ. චුතියේදී ඇඳුමක් තියෙනවා. ඒ කියන්නේ චුතිසිතේදී යම් කෙනෙක් යම් වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නවා. චුතිසිතේදී. හැබැයි ප්‍රතිසන්දිසිතේදී ඇඳුමක් නැහැ. එයි බිත්තරයක් ඇතුලේ පහළ වුණත් ඇඳුමක් ඇඳගෙන නෙමෙයි පහළ වෙන්නේ. මව කුසක පහළ වුණත් ඇඳුමක් ඇඳගෙන නෙමෙයි. කුණු කාණු පල් වතුර වල පහළ වුණත් ඇඳුමක්වත් නැහැ. ඕපපාතිකව පහළ වුණත් ඇඳුමක්වත් නැහැ. හැබැයි දිව්‍යමය වස්ත්‍ර තියෙන දිව්‍ය ලෝකේ එයාලා ශරීර හරිය සියුම්. ඒ සියුම් නිසා වාතයට සමානයි. බොහොම සියුම් තියෙනවා. එතකොට එහෙනම් භෞතික වස්තුන් ආර්ය ධනෙ හැටියට දේශනා කරන්නේ. අපි අතීතේ මේක මුල හොයන්න බෑ. පටන් ගත්ත තැන කොහොම වුණත් ඒ කොතනින් ආරම්භ වුණත් අපි ඒ සෑම භවයකම රැස් කරගත්ත ඒ ධනෙ ඒ ජීවිත කාලය තුළ Taman යම් රැකියාවක් කරලා යම් ව්‍යාපාරයක් කරලා ඒ ආකාරයෙන් යම් ධනයක් රැස් කළා නම් ඒ සියලුම ධන ඒ වස්තු ඒ තැන්වලම තියලා අර චුතියේදී ඇඳුමක් තිබ්බා ප්‍රතිසන්දියේදී ඇඳුමක් නැතුව ආවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධනිය මොකක්ද? සප්තාරය. සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මානෙනි මෙන්න ධනිය. ආර්ය ධනිය. එයි මේකට ආර්ය කියන්නේ ගෙනියන්න පුළුවන් නිසා. එහෙනම් අතීතේ අපි නැව් අයිතිකාරයෝ වෙන්න පුළුවන්. නැව් තියෙන්න පුළුවන් අපිට. තියෙන්න ඇති. තිබුණා. ගුවන් යාන අපසන්තකේ තියෙන්න ඇති. මහ විශාල මන්දිර තට්ටු 100 120 එයාදී මහ විශාල ගොඩනැගිලි තනි සතුව තියෙන්න ඇති. Taman සතුව. එක්කම තිබුණා. විශාල මාලිගාව ඒවා තිබුණා. එහෙනම් ඒවා ඒකක්වත් වර්තමාන භවයට ගෙනාවේ නැහැ. ඒ ඔක්කොම හිතියලා ආවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒව භවයෙන් භවයට ගෙනියන්න බෑ. හැබැයි මේ ආර්ය ධනෙ කියන එක නම් භවයෙන් භවයට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේකට ආර්ය කියන වචනේ පාවිච්චි කරනවා. ආර්ය කියන්නේ උතුම්, ශ්‍රේෂ්ඨ, නිවැරදි. ඒ ධනය. මොකක්ද? සද්ධාව. සද්ධාව ගෙනියන්න පුළුවන් කියන්නේ ඇයි? තුනුරුවන් කෙරෙහි සිත පහදවාගත්ත යම් කිසි කෙනෙක් ඇත්නම් නිවැරදිව එයා නියත වශයෙන් මේගා භවයේ උපදින්නේ සුගතියක. සැප ඇති තැන. ඉතින් සැප ඇති තැන දැන් වර්තමාන භවයේ සැප විඳින්නේ කවුද? භෞතික ධනය තියන අය. එතකොට හැබැයි ඒ ධනෙ ඊගාව භවයට ගෙනියන්න බෑනේ. හැබැයි මේ තුනුරුවන් කෙරේ පහදවාගත්ත සිත තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිවැරදිව තුනුරුවන් කෙරේ පහදවාගත්තා නම් යම් කිසි කෙනෙක් තමන්ගේ සිත එයා නියත වශයෙන්ම ප්‍රතිසන්දි ගන්නේ සුගතියක. දිව්‍ය ලෝක 6 හෝ මනුස්ස ලෝකය. එතකොට එහෙනම් ඒක ආර්ය ධනයක් නෙමෙයිද? ආර්ය ධනයක්. ඒ ගෙනියන්න පුළුවන්. භවයෙන් භවයට අරගෙන යන්න පුළුවන්. භවයෙන් භවයට අරගෙන යනවා විතරක් නෙමෙයි සියලු දුක් නිමාවටපත් කරන්නත් පුළුවන්. දැන් අර වර්තමාන භවය එකතු කරගත්ත අර භෞතික වස්තුන් ඒ ධනය ටික කාලයකට ටික දිනකට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේක භවයෙන් භවයට ගෙනියන්න බෑ. ඊගා භවයේ නිරය උපදිනා මේ වර්තමාන භවයේ මහා මන්දිරයක ජීවත් වෙච්ච අය.
ඒකට හොඳ උදාහරණ තියෙනවානේ. අර අපුත්තක සිටුවරයලා, තෝදෙයියලා ආදී දැන් තෝදෙයියලා කොහෙද ඉපදුනේ? තොර ආනන්ද සිටුවරයා කොහෙද ඉපදුනේ? ඊටාත්ම පහත් තැන් වල ඉපදුනා. ඊගා භවයට කිසි දෙයක් නැහැ. වර්තමාන භවයේ 80 කෝටියක විතර ධනයන් තිබ්බා. තේ ධනෙ ගෙනිච්ච නෑනේ. වර්තමාන භවයේ 80 කෝටියක ධනයක් තිබ්බා. නමුත් ඊගා භවයේ ඉපදුනේ අර තනින් තන දින 7න් 7ට ගමන් කරන අහිකුන්ටක කාන්තාවකගේ කුස පිළිසිඳ ගත්තේ විරූපී දරුවෙක් හැටියට. ආනන්ද සිටුවරයා. ඔයත් දන්නවා ඒ කතන්දර. එහෙනම් ඒ ධනිය ගෙනිච්චේ නෑ නේද 80 කෝටියක ධනිය. එහෙනම් සද්ධාව තුනුරුවන් කෙරේ පැහැදීම. දැන් තුනුරුවන් කෙරේ පැහැදින්න කියන්නේ ඇයි අපි තුනුරුවන් කෙරේ පහදින්නේ? තුනුරුවන් කෙරේ පහදින්න එක නිවැරදි නිසා. ඊට වඩා වටින දෙයක් ලෝකේ නැති නිසා. ඒක ලස්සන ගාථා පාඨ වලින් දේශනා කරා. යංකින්චි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ. යංකින්චි රතනං ලෝකේ මේ ලෝකයේ මේ විශ්වයේ තියෙන මහ විශාල ධන වස්තු රන් රිදී ආකර තියෙන මුතු මැණි මේ මුහුද පත්ලේ තියෙන මහ විශාල ධනස්කන්ධයක් තියෙනවා. මේ පෘථිවියේ තියෙනවට වඩා පෘථිවිය අපිට එදිනෙදා පරිහරණය කරන්න තියෙන සියලු වස්තුන්ට වඩා අති විශාල ධනස්කන්ධයක් මහ මුහුද පත්ලේ තියෙනවා. මහා සාගරයේ සතුව තියෙනවා. රත්තරන් ආකර තියෙනවා. රිදී ආකර තියෙනවා. මැණික් මේ ඔක්කොම පෘථිවියේ තියෙන. දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සියලු ධනයන්ට වඩා බුද්ධ රත්නය වටිනවා. යංකින්චි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ති. ඒ තථාගතයන් වහන්සේගේ ගුණයට සම කරන්න බෑ ඒවා. ගුණයට හා ඥාණයට බුද්ධ රත්නයට සම කරන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. ඒ සියලුම ධනයන් මේ මහ පොළොව සතු මහා සාගරයේ සතු යම් ධනස්කන්ධයක් ඇද්ද ඒ සියලුම ධනයන්ට වඩා බුදුරජාණන් වහන්සේ වටිනවා. ශ්‍රේෂ්ඨයි. උතුම් බුද්ධ රත්නය. ඒක රත්නයක්. යංකින්චි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු. යංකින්චි රතනං ලෝකේ මේ ලෝකේ මේ මහා පෘථිවිය මහා සාගරය මහා විශාල ධනස්කන්ධයකට හිමිකම් කියනවා. උරුම තියෙනවා මේ පෘථිවියට මහා සාගරේ. විශාල ධනස්කන්ධයක් තියෙනවා. මොකද අපි මේ සියලුම දේවල් ලබා ගන්න මේ පෘථිවියෙන්නේ මහ පොළවේ. මේ යම් කිසි කෙනෙක් තමන් සතු යම් වස්තුවක් යම් දේපලක් යම් දෙයක් සෑම දෙයක් මැද්දේ කිසිම දෙයක් අහසින් වැටෙනව නෙමෙයි. මේ පෘථිවියෙන් හදාගන්නේ. එහෙනම් මේ පෘථිවියනේ මහා ධනස්කන්ධය. සියලුම ධනස්කන්ධයන් සතුව තියෙන මහා පෘථිවිය මහා සාගරය. යංකින්ච රතනං ලෝකේ විච්ඡති විවිධා පුත් රතනං ධම්ම සමන්නත්ති. ඒ සියලු ධනයන් ඒ වස්තු ඒ සම්පත් ඒ සියලු මේවා ගත්තත් ධර්ම රත්නයට සම කරන්න බෑ. ඊට වඩා ශ්‍රේෂ්ඨයි ධර්ම රත්නය. යංකින්චි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ති. මේ මහා පෘථුවිය මහා සාගරය සතුයේ මහා විශාල ධනස්කන්ධය. ඒතර බලන්න මේ ලෝකේ යම් දේවල් ඇද්ද වටින දේවල් වස්තු සම්පත් ඒ ඔක්කොම පෘථුවියෙන් ලබා ගන්න. මුහුදු පාතලෙන් ලබා ගන්න. මුහුදෙන් ගන්න. පෘථුවියෙන් ලබා ගන්න. එහෙනම් මොනතරම් ධනස්කන්ධයක් මේ පෘථුවිය සතුව තියෙනවද? මහ පොළොව සතුව තියෙනවද? ඒ සියලු ධනයන්ට වඩා සංඝ රත්නය වටිනවා. ඇයි? ඒ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය ඒ තරම් ශ්‍රේෂ්ඨ වටින්නේ ඇයි? සියලු දුක් අවසන් කිරීමේ ශක්තියක්, බලයක්, ක්‍රමයක් තියෙන තුනුරුවන් තුල. සියලු දුක් ජාති දුක් නිමාවටපත් කරන්න නම් තුනුරුවන් සරණ යන්න ඕනේ. තුනුරුවන් සරණ නොගිය කිසි කෙනෙකුට ජාති දුකෙන් මිදෙන්න බෑ. ජරා දුකෙන් මිදෙන්න බෑ. ව්‍යාධි දුකෙන් මිදෙන්න බෑ. මරණ දුකෙන් මිදෙන්න බෑ. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න බෑ. එයාට මිදෙන්න බෑ. තුනුරුවන් සරණ ගියොත්
එයාට මිදෙන්න පුළුවන්. තෙරුවන් සරණ යන්න. ඒ නිසා තමයි අපි සෑම අවස්ථාවකම අපි යම් පින්කමක් හෝ යම් උත්සවයක් හෝ යම් කාර්යයක් සිදු කරනකොට අපි පන්සිල් දෙනවා. පන්සිල් දෙන්න ඉස්සෙල්ලා තුනුරුවන් සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယ ම්පි තතියම්පි ආදී වශයෙන් කියනවා. අපි ඔක වචනයට විතරක්ද සීමා කරන්නේ නෑ. සරණ යනවා කියන්නේ මොකක්ද? අනුව යනවා. සරණ යනවා කියන්නේ අනුව යනවා. ඒක කවුරු අනුවද යන්නේ? බුද්ධ රත්නය අනුව මම යනවා. ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව මම යනවා. ඒ ආර්ය මහා සංඝ රත්නය අනුව මම යනවා. ඒත් එහෙම ගියාද? එහෙම යනවද? එහෙම ගිහිල්ලා තියෙනවද? ඒක ධනයක්. මොකටද? භවයෙන් භවයට ගෙනියන්න. ඒ විතරක් නෙමෙයි සියලු දුක් නිමාවටපත් කරගන්න. තුනුරුවන්ගෙන් බාහිරව දුකින් මිදීමක් ලෝකේ නැහැ කොහොම. සදාකාලික දුකින් මිදීමක් තුනුරුවන්ගෙන් බාහිරව ලෝකේ නැහැ, විශ්වේ නැහැ, හොයන්නත් එපා, හම්බ වෙන්නෙත් නැහැ. හම්බ වෙන්නේ තුනුරුවන් තුරමයි. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ කෙරේ පැහැදීම කොහොමද ඇති කරගන්නේ? ධනයක් හැටියට භවයෙන් භවයට ගෙනියන්නේ. හොයන්නකො බුදුරජාණන් වහන්සේ ළඟ මොනවද තිබ්බේ කියලා. මොනවද තිබ්බේ? අර තිබිච්ච ඔක්කොම දීලානේ ආවේ. Taman සතුව තිබිච්ච සියලුම දේවල් දීලා ආවේ. රජකම, රාජ්‍ය, තකොට තනතුරු, පරිහරණය කරපු විශාල මන්දිර, සුවිශාල මන්දිර, එදාමත් සුරූපී භාර්යාවක් මව නැති වුණා. නමුත් පියාණන්, තොඩේ ශාක්‍ය වංශයේ විශාල රජ කුමාරෝ, ඒ සියලු දේවල් අතහැරලා නෙමෙයි දාන්නේ. එහෙනම් මොනවද තථාගතයන් වහන්සේ ගාව තිබ්බේ? දැන් අපි බලන්න එපා, හොයන්න එපා. අපි පහදින්නේ. එයි. පහදින්නේ යාගා මොනවද තිබුණේ කියලා හොයාගන්න ඕනේ. යාගාව තියෙනවා ගුණයක් හා ඥානයක්. ලෝකේ වෙන කිසිම කෙනෙකුගේ ගුණයට හා ඥානයට සම කරන්න බෑ. තවත් බුදුවරයෙක් ඇරුණා. බුදුවරයෙකුට සමයි. අසම සම කිව්වේ ඒකයි. සම අසම සම. සමයි බුදුවරයෙකුට, අනික සියලු දෙනාටම අසමයි. අසම සම කියලා කියන්නේ ඒකයි. එහෙනම් මොනවාද ගුණයන්, මොනවාද ඥානයන්? අපි ඒව හොයන්න ඕනේ. ඒව පරීක්ෂා කරන්න ඕනේ. ඒව විමසන්න ඕනේ. ගුණයන් මොනවාද කියලා. අරහං කියලා එකක් තියෙනවානේ. අපි සත්‍යයනා කරනවා. අපි කියන ඒව සරණ යනවා කියන, සිරසින් වදිනවා කියලා කියනවා. සෝ භගවයි තිපි අරහං, අරහං වතස්සෝ භගව, අරහන්තං සරණං ගච්ඡාමි, අරහන්තං සිරසා නමාමි. අපි එහෙමත් කියනවා. තොර සිරසින් নমස්කාරය කරනවා. සරණ යනවා අරහං ගුණය. සෝ භගවයි තිපි. එහෙනම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අරහං ගුණය. අරහං කියන්නේ අරහං කියන්නේ කයයි වචනයයි සිතයි කියන මේ ద్వාරත්‍රයම අතිශය පාරිශුද්ධයි. අතිශය පිරිසිදුයි. කාය කර්ම නැහැ. වචී කර්මත් නැහැ, මනෝ කර්මත් නැහැ. අකුසල. මහා කරුණාවක් තිබ්බා. සියලු ලෝක සත්‍යයන් කෙරේ එකම වූ කරුණාවක්. එහෙම කරුණාවක් තවත් ලෝකේ බුදුවරයෙකුට හැරුණාම තවත් කෙනෙකුට එන්නේ නැති නිසා අසම සමයි. එකයි. වෙන කිසිම කෙනෙකුට සම කරන්න බැහැ නිසා සමයි. තවත් බුදුවරයෙකුට සම කරන්න පුළුවන් නිසා සමයි. සමහා සම. බුදුවරයෙකුගේ ගුණයට හා ඥානයට සමයි. අනිත් සියලු දෙනාට අසමයි. එහෙනම් අපි සරණ යනවා කියනවා. එහෙනම් තථාගතයන් වහන්සේ අරහං. එහෙනම් කයෙන් ආයි කවදාවත් අකුසල චේතනා මාත්‍රයක්වත් නැහැ. සිතුවිලි මාත්‍රයක්වත් නැහැ. කයෙන් කර්මයක් කරන්න සිතුවිල්ලක් උපදින්න ඕනේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර. මේ ධර්මතා තුනෙන් මොන කර්මයක් කරන්නත් ඉස්සෙල්ලා සිතුවිල්ලක් ඕනේ. ඉතින් සිත අතිශය පාරිශුද්ධයිනේ තථාගතයන් වහන්සේ. මොනම හේතුවක් නිසාවත් නැවත ඒ කර්ම ෂේ කරලා තියෙන්නේ. කර්ම අවසන් කරලා තියෙන්නේ. මතු නූපදින තැනටපත් කරලා තියෙන්නේ.
මනසට සිතුවිල්ලක් එන්නේ කවදාවත් සත්ත්ව ඝාතනයකට. මනසට සිතුවිල්ලක් එන්නේ කවදාවත් අන්සතු දෙයක් ගන්න. මනසට සිතුවිල්ලක් ආවේ නැහැ කවදාවත් ලාමක සේවනයකට. එහෙනම් ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ සිත මොනතරම් උතුම්ද? කො අපිට ඒ ගුණයට පහදින්නේ අපි. ඒ ඥාණයට පහදින්නේ. ඥාණය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව නුවණ තියෙනවා. දුක කියන්නේ කාර්ය සත්‍යයක් පිළිබඳව නුවණ තියෙනවා. ඒ දුක් ඇති කරන හේතුව පිළිබඳව නිවැරදි නුවණක් තියෙනවා. සමුදාය සත්‍ය පිළිබඳව. ඒ සමුදේහවත් හේතු අයින් කළොත් මේ දුක් ටික අවසන් වෙනවා කියන ඒ ඥාණය තියෙනවා. දුක්ඛ නිරෝධේ ඥාන. ඒට යන පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කළ යුතු මඟ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා. ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍ය හතරක්. අන ඥානෙ. තර පෙර භවයන් පිළිබඳව ඥානෙ තියෙනවා. නුවණ තියෙනවා. අපිට නැහැ. පෙර භවයන් පිළිබඳව පුබ්බන්තේ ඥාන එක භවයක් නෙමෙයි. කල්ප කෝටි ප්‍රකෝටි ගානක් අතීත බව නුවණින් විමසන්න පුළුවන්. පූර්ව නිවාසාන ස්මෘති ඥානෙ. අතීත බව. අනන්ත අප්‍රමාණ බැලුවා, හෙව්වා. කල්ප කෝටි ගණන් අතීත බව විමසුවා. අපිට එකක්වත් හොයාගන්න බෑ. එහෙනම් මේ ඥාණයට අපි පහදින්නේ. ඒ ගුණයට අපි පහදින්නේ. තර බුදුරජාණන් වහන්සේට තිබුණා විදර්ශනා ඥානය, විශේෂ දර්ශනය. මේ නාම රූප පිළිබඳව, ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව, පටිච්ච සමුපාදය පිළිබඳව, කර්මය හා පුනර්භවය පිළිබඳව, මේ සියලු ධර්මයන් පිළිබඳව තමත්ම නිවැරදි ඥානයක්, විදර්ශනා ඥාන, විදර්ශනා ප්‍රඥා, ආශ්‍රක්‍ය ඥාන, දිව්‍ය චක්කු ඥාන. චක්කු කිව්වේ ඇසට, දිව්‍ය. දිව්‍ය ලෝකේ තියෙනවා මෙතන ඉඳන් බලනවා. දිව්‍ය ලෝකේ කතා වෙනවා මෙතන ඉඳලා අහනවා. දිව්‍ය සෝත. පරචිත්ත විඥානන ඥානය. සතපුම් දාස් ගානක් ඈත හිටියත් එයාගේ සිත ඇති වෙච්ච සිතුවිල්ල බුදුරජාණන් වහන්සේට මෙතන ඉඳගෙන බලන්න පුළුවන්. පරචිත්ත විඥානන ඥාන. එයා මොනවද සිතුවේ? එයා බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අර දානෙට එහෙම වෙඩිය මතක නේද? ඔකට දන්නවනේ. සිතින් ආරාධනා කළ දානෙට වෙඩිය. විසාකා සිතින් ආරාධනය කළේ. වචනෙන් ආරාධනය කළේ නේ. ඒ සිත දැක්කේ. සතපොම් දාස් ගානක් ඈත ඉඳන්. සිත දැක්කා. ආරාධනාවක් තියෙනවා. වැඩියනේ. ඒතර බලන්න. ඒ විදිහේ ඥානයක් තියෙනවද අපිට? අපිට අල්ලපු ගෙදරයි කියන ඒවාත් එන්නේ. ඒ හිතන සිතුවිලිවත් අපිට පේන්නේ. තමන්ගේ ගෙදර ඉන්න හිතන සිතුවිලිවත් පේන්නේ. පේනවද? එහෙනම් ඒ ගුණයට හා ඥානයටයි අපි පහදින්නේ. ඒ ඥානෙ මොනතරම් ශ්‍රේෂ්ඨද? තති විශේෂ ඥාන. තානාඨාන කෞශල්‍ය ඥානෙ, විපාක ඥානෙ, සම්බත්තගාමිනී පටිපදා ඥානෙ, අනේක ධාතු ඥානෙ, නානා ධාතුනා ඥානෙ. එතකොට ඒ ආදී වශයෙන් තර ධ්‍යාන සමාපatti ඥානෙ, අති විශිෂ්ට ඥාන. අතර ගුණයන් අරහං සම්මා සම්බුද්ධයි. සම්මා කියන්නේ ඊටම නිවැරදි යහපත්. බුද්ධ කියන්නේ බුද්ධිය. තාමත්ම නිවැරදි වූ යහපත් වූ බුද්ධියක් තියෙනවා. ඒතර මනස මූලික වෙලා කාය කර්ම නැහැ. මනස මූලික වෙලා වචී කර්මත් නැහැ. මනස ක්‍රියාත්මක වෙන ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ, මොහයත් නැහැ. දස අකුසලෙන් එකක්වත් ආයේ මතු නූපදින තැනටපත් කරා. කිසිම අකුසලයක් සිත තුළ හටගත්තේ නැහැ. එහෙනම් ඒ අතිශ්‍රේෂ්ඨ ගුණයක්ද? අතිශ්‍රේෂ්ඨ ඥානයක්ද? සම්මා සම්බුද්ධයි. බුදුරජාණන්සේ දන්නා. බුද්ධ කියන්නේ බුද්ධිය. නිවැරදි බුද්ධියක් තියෙනවා. මොකටද? ලෝකයේ සියල්ල පිළිබඳ. දැන් සියලු දේ පැහැදිලි කරා. අපිට සියල්ල තියා අධ්‍යාත්මයේ තියෙන දේ පිළිබඳවත් අපි නිවැරදිව දන්නේ. සෝවන් වෙනතුරු. සෝවන් වුණාම නම් තරමක් දන්නවා අධ්‍යාත්මයේ තුල සිදුවෙන්නේ මොකද්ද කියන කාරණේ. එතකන් නම් ඒත් දන්නේ. බුදුරජාණන් වහන්සේ අසත් දන්නවා, රූපයක් දන්නවා. කනක් දන්නවා, ශබ්දයක් දන්නවා. නිවැරදිව දන්නවා.
කන කියන්නේ මොකද්ද? ශබ්දේ කියන්නේ මොකක්ද? නාසයක් දන්නවා, ගන්ධයක් දන්නවා. නිවැරදිව දන්නවා. අපි දන්නේ නාසය හා ගඳයි. ඒ දෙක අපි දන්නවා. නමුත් ඒකේ නිවැරදි අර්ථය දන්නවා. ඒවේ ක්‍රියාව දන්නවා. ඒවා හටගන්නේ කොහොමද කියලා දන්නවා. ඒවා පවතින්නේ කොහොමද? ඒවා විනාශය කොහොමද කියලා දන්නවා. ඒ නිසා තමයි සම්මා සම්බුද්දයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දිවක් දන්නවා, රසයක් දන්නවා. නිවැරදිව දන්නවා. අපිත් දන්නවා. දිවයි හා රසයයි කියලා එච්චරයි. ඒක හටගත්තේ කොහොමද? ඒකේ පැවැත්ම කොහොමද? ඒකේ විනාශය කොහොමද? ඒවා අපි දන්නේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා කිව්වේ ඒක. බාහිර රසය පිළිබඳ සියල්ල දන්නවා. කයත් දන්නවා, ශරීරය දන්නවා බුදුරජාණන්. අපිත් දන්නවා කය. අපි දන්නේ ශරීරයක් තියෙන එච්චරයි. බුදුරජාණන් වහන්සේ මේ කය කියන්නේ මොකද්ද? මේක හටගන්නේ කොහොමද? මේක හේතු මොනවද? මේක නැති කරන්නේ කොහොමද? මේක නැති වෙන්නේ කොහොමද? එක්කම දන්නවා. එහෙනම් දැන් බලන්න සම්මා සම්බුද්දයි. ඒ මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක්. දැන් පහදින්නකෝ. මේ පහදින්න නම් ඒව පිළිබඳව පරීක්ෂා කරන්නකෝ. හොයන්නකෝ. බලන්නකෝ. අපි කෙනෙක් පිළිබඳව නිකන් පහදින්නේ නැහැ. පැහැදින්නේ නැහැ. ආගන්තුකයෙක් ගෙදරට ආපුවාම එයා වණ්ඩ ගහලා ගෙදරට අරගෙන එයාට නවතන් දෙනවද? කවදාවත් දැකලත් නැත්නම් අඳුරන්නෙත් නැත්නම් කතා කළත් නැත්නම් එහෙම දෙනවද? දෙන්නේ. එයි. අපිට එලකිරි පිළිබඳව පැහැදීමන්නේ. එහෙනම් ඒක ඒ වගේ තමයි මේකත්. සද්ධාව ධනයක් කිව්වේ ඒකයි. භවෙන් භවයට ගෙනියන්න පුළුවන් කිව්වේ ඒකයි. පැහැදීම. හිතනකොටම මෙතන චුතිය ශනෙන් දිව්‍ය ලෝක ප්‍රතිසන්දිය. සුගතියක ප්‍රතිසන්දිය. ඔයත් දන්නා මට්ට කුණ්ඩලිය. බණ ඇහුවේ නෑ. බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කා. එච්චරයි. බණ පදයක්වත් ඇහුවේ නෑ. පන්සිල්වත් ගත්තේ නෑ. එතකොට දිව්‍ය පුත්‍රයෙක් වෙලා එක ශණයෙන් එක චිත්තක්ෂණයේ චුති ප්‍රතිසන්දි දෙක ගලපගත්තේ සම්බන්ධ කරගත්තේ රූපේ පිළිබඳව පැහැදිලා. ඒ රූපයට පැහැදුනේ. එතකොට ගුණයට හා ඥානයට ගුණය හා ඥානය හොයලා බැලුවොත් කොහොම පැහැදීමක් දෙන්න ඕනේ. ඉතින් අපිට ඒක හොයන්න පුළුවන්. ඉතින් මට්ට කොණ්ඩලියට ඒක හොයන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. මරණාසන්න මොහොතේනේ හිටියේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා පෙනී හිටියා. රශ්මි වලලක් පෙන්වුවා. තථාගතයන් වහන්සේගේ බුද්ධ ශරීරය පෙන්වුවා. ඒ ශරීරයෙන් නිකුත් වෙන ආලෝකය පෙන්වුවා. එච්චරයි. ඒකට පැහැදිලා දිව්‍ය ලෝකේ ගියා නම් අපි ගුණය හා ඥානය පිළිබඳව පැහැදුනොත් අපි කොහොම වෙයිද අපිට? ඒක තමයි ධනය කිව්වේ. ඒ කාර්ය ධනයක්. ඒ ගෙනියන්න පුළුවන් හින්දා. එහෙනම් තථාගතයන් වහන්සේ කෙරේ පහදින්නකෝ. පහදින්න එතකොට ගුණයට හා ඥානයට. තර මනස දන්නා බුදුරජාණන් වහන්සේ. බාහිර අරමුණුත් දන්නා. ඒකේ හටගැන්ම දන්නා, ඒකේ පැවැත්ම දන්නා, ඒකේ සිදුවීම් මාලාව දන්නා, ඒකේ විනාශය ඔක්කොම දන්නා. අපි සිතක් තියෙන බව දන්නා එච්චරයි. ඒක කොහොමද හටගත්තේ, කොතෙන්ද පටන් ගත්තේ, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේක දුකට අයිති එකක්ද, මේක තව දුරටත් ගෙනියනවද, අපි දන්නේ නැහැ. අපි ඒවත් දන්නවද? ඒ දන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. එහෙනම් ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ සුවඳ දිව රස ශරීරය පහස මනස අරමුණු සියල්ල බුදුරජාණන් වහන්සේ දන්නවා. නිවැරදිව දන්නවා. නිවැරදිව දකිනවා. ඒ නිසා සම්මා සම්බුද්දයි. අන හොයන්න පරීක්ෂා කරන්න බල පහදින. විද්‍යාචරණ සම්පන්නයි. අෂ්ට විද්‍යාවන්. තර මනෝමය ඥාන. එක්කෙනෙක් 1000ක් කරලා පෙන්වන්න පුළුවන්. 1000ක් එක්කෙනෙක් කරලා පෙන්වන්න. මනෝමය ඉද්දි විද ඥාන. බිත්තියක් කන්දක් පර්වතයක් විදගෙන යන්න පුළුවන්. එදා සවැත් නුවර ඉඳලා පියවර 3යි. කොහෙද? තවතිසාවට. පියවර 3යි. ඒ කියන්නේ අඩි 3යි තිබ්බේ. අපිට පුළුවන්ද? ඉද්දි විද ඥාන. ශනේ පියවර 3න් දිව්‍ය ලෝකය. ඔයත් දන්නවනේ. අරණ්‍ය තීර්ථකයන්ගේ මානෙ බිඳලා අර අබෑට හිටවල ඒකට අත හොදපු වතුර ටික වක් කළා. අඹ ගහයට ඉඳන් බණ කියලා. පියවර 3න් තවතිසාවට වැඩි මාතෘ දිව්‍ය රාජ්‍යයට දහම් දෙසන්ට
සක්‍ර දේවේන්ද්‍රයාගේ පඩපොළ ආසනේ අපට පුළුවන් දෙයක්. එහෙනම් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ. මනෝමය ඥාන, දිව්‍ය ඥාන, තර පූර්ව නිවාසානුස්මති ඥාන, දිව්‍ය චක්ඛු ඥාන, දිව්‍ය සෝත ඥාන, පරිචිත්ත විචානන ඥාන, ආශ්‍රක්‍යශර ඥාන, එවැගේම සතමේ ඥාන, සීලමේ ඥාන, සමාධි භාවනාමේ ඥාන, සම්මර්ෂණ ඥාන, නාම රූප පරිච්ඡේද ඥානය, උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බයතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කම්මඤ්ඤත ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. ඥාන ටික විතරක් කියන්න බෑ. තේරෙනවද? එහෙනම් අන පහ දිනවා අපි එතකොට. ඒ මොනවද කියලා අපි හොයන්න ඕනේ. මේ උද්‍යව්‍ය ඥාන කියන්නේ මොකක්ද? නාම රූප පරිච්ඡේද ඥාන කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපි ඒ පිළිබඳව නිවැරදි හොයන්න ඕනේ. නිවැරදිව පරීක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි තථාගතයන් වහන්සේ කෙරේ පහදින්නේ. ඒතොර එයා දේශනා කරපු ධර්මය සම්දිට්ඨිකයි. සම්දිට්ඨිකයි කියන්නේ තම තමන්ගේ නුවණින්. සම්දිට්ඨිකයි. අකාලිකයි. අකාලිකයි කියන්නේ කාලයක් නෑ. ඕන වෙලාවක පුළුවන්. එහිපස්සිකෝ. මෙහෙ ඇවිල්ලා බලන්න ඕන කෙනෙකුට. බය නැතුව ගෙනල්ලා පෙන්වන්න සුදුසුයි. ඇවිල්ලා බලන්න. හොයලා බලන්නකො මේක ඇත්තද නැත්තද මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මය ජීවිතයට ගලප ගන්න හොඳයිද කියලා පරීක්ෂා කරලා බලන්න. ඕපනයිකෝ. තම තමන්ගේ සිත් තුළම උපදවා ගන්න ඕනේ. පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝ හීති. හැබැයි මානසික මට්ටම අනුව. එහෙනම් ධර්මයේ අතිශය ශ්‍රේෂ්ඨයි. මුල යහපත්, මැද සහ යහපත්, අග යහපත්. ස්වාක්ඛාතයි කිව්වේ ඒකයි. මුලත් යහපත්. යහපත් නැද්ද කියලා බලන්නකො පරීක්ෂා කරලා. කොහොමද? පන්සිල් යහපත් නැද්ද කියලා බලන්න. මේ සිල්පද පහ මම යහපත්ද නැද්ද කියලා බලන්නකො. ඒක අර චත්තට කිව්වනේ. චත්තගෙන් ඇහුවා. චත්තට තේරෙන විදියට ඇහුවේ. චත්තගෙන් අහනවා මේ චත්ත සත්තු මරණ එක හොඳයිද නොමරණ එක හොඳයි? අනේ සත්තු මරණ එක හොඳ නෑනේ. ඒක හොඳ නෑනේ. සත්‍යයටත් අයිතියක් තියෙනවනේ ජීවත් වෙන්න. නෑ ඒ සත්‍ය මරන්න. ඒක හොඳ නෑ. ඒක නරක වැඩක්. සත්‍ය එහෙනම් නොමරණ එක. ඒක හොඳයි නේ ඉතින්. ඒක හොඳයි. ඒක යහපත්. එහෙනම් සත්‍ය ඉතින් හොඳ එක ගන්න. ඒතර බලන්න. සිල් දුන්නේ නෑනේ. තමන්ගෙම එයාගෙම ඇහුවා මේක හොඳද නරකද කියලා. ඒව හොරකම් කරන එක හොඳයිද හොරකම් නොකරන එක හොඳයි. ඉතින් කල්පනා කරලා උත්තර දුන්න හොරකම් කරන එක හොඳ නෑ අපෝ. ඒක මහා නරක වැඩක් නේ. තව කෙනෙක් දුක් මහන්සියෙන් හරි හම්බ කරන්නේ. යම් වස්තුවක්, යම් ධනයක්, යම් දේපලක් එයාලා බොහොම දුකෙන් හරි හම්බ කරන්නේ. බොහොම දහඩිය මහන්සියෙන් දුක් මහන්සියෙන්. ඒක තව කෙනෙක් හොරෙන් ගන්නවා කියන්නේ ඒක මහ ගැලපෙන්නේ. අපෝ ඒක හොඳ නෑ. එහෙනම් චත්ත හොඳ එක. ඒකෙන් වැළකීලා ඉන්න එක හොඳයිද? ඒක හොඳයි ඉතින්. ඒක තමයි හොඳ. ආයෙනම් චත්ත හොඳ එක ගන්න. දැන් පන්සිල් දුන්නද චත්තට? නෑ පන්සිල් දුන්නේ. එයාගෙන් ඇහුව හොඳද නරකද කියලා. ඉතින් තම තමන්ට නුවණක් තියෙනවානේ. බුද්ධියක් තියෙනවානේ. ඥානයක් තියෙනවානේ. හොඳයිද නරකයිද කියලා විමසලා බලන්න. මේක තමයි සුවක්කාතයි. මුල යහපත්. ලාමක සේවනයන් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා. චත්ත කියන අපෝ ඒක මහා සමාජයේ මහා පිළිකුල් කරන ක්‍රියාවක් ඒක. ඒ වැඩි කාම සේවනයන් කරන එක මහා පිළිකුල් සමාජය පිළිකුල් කරනවා. සමාජයේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. ගරහවට ලක් කරනවා. ගරහන අයට නිඳා කරනවානේ. ඒක හොඳ නැහැ. එහෙනම් ඒකේ වලකින එක මොකද කියලා ඇහුවා. ඒක හොඳයි. ඒක සිල්වත් නේ එතකොට ඒ පුච්චරේ. එයා යහපත් ජීවිතයක් ගත කරන්නේ. තවත් කෙනෙකුට කරදරයක් නැහැ. ඒක හොඳයි. ආයෙන හොඳ එක ගන්න කිව්වා. හොඳ එක ගන්න කිව්වා. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපද සමාදියාම කියලා කිව්වේ නෑ. මෙන්න සිල් ගන්න, මෙන්න සිල් තියනවා මේක ගන්න කියලා කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ චත්තට. ඊට පස්සේ අහනවා මේ බොරු කියන එක හොඳයිද? කේලාම් කියන එක පරුෂ වචනේ. අපෝ ඒව මහා නරක වචනේ. ඒවා හොඳ නෑ නේ. ඒවා සමාජයේ ගැලපෙන්නේ නෑ ඒවා. හොඳ නෑ කිව්වා. හොඳ කෙනෙක්ගේ සිරිත් නෙමෙයි කිව්වා ඒවා. එහෙනම් ඒකේ වලකින එක. ඒකේ වලකින එක තමයි හොඳ කිව්වා. එහෙනම් චත්ත හොඳ එක ගන්න. තමන්ට තේරෙනවනේ හොඳයි කියලා. එහෙනම් ඒක ගන්න කිව්වා.
දැන් ආයන මේ මත්ද්‍රව්‍ය මත්පැන් එහෙම පාවිච්චි කරන එක මොකද්ද? දෙක හොඳයිද? අපෝ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම මේ අයලා මහ විකාරණේ කරන්නේ. එයාලා හැසිරෙන්න දන්නෙත් නෑ. කතා කරන වචන නෙමෙයි පිට වෙන්නේ. හිතේ තියෙන වචන නෙමෙයි පිට වෙන්නේ. වෙන වෙන වචන. මහා නරක වචන කතා කරනවා. හැසිරෙන්න දන්නේ. ඉන්නේ කොහෙද දන්නේ. විකාර කරනවා. ඒක හොඳ නෑ. සිත අවුල් කරගෙන, ඔළුව අවුල් කරගෙන. ඒක හොඳ නෑ කිව්ව මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි. ආයෙකෙන් වලකින එක. ආයෙක නම් හොඳයි. අහන එක ගන්න. හොඳ එක ගන්න කිව්වා. ඉතින් බලන්නකො. දෙයාටම තේරුණා නේද? හොඳ ඒවා මොනවද නරක ඒවා මොනවද කියලා. ඉතින් මුල යහපත්ද නැද්ද? පන්සිල්. ඉතින් ඒක තමයි ධ්‍යාන. ඉතින් ප්‍රඥාව උපදවා ගන්න බැරි යම් කිසි කෙනෙක් ඉන්නවා නම් විදර්ශනා ඥාන තුළින් යථා අවබෝධය චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් ගන්න බැරි නම් යම් කිසි කෙනෙකුට ඉතින් එයාලා ධ්‍යානත් එහෙම උපදවාගෙන බ්‍රහ්ම ලෝකෙත් ඉන්නේ. ඉතින් යම් කාලයකට හරි අදර කුසලයේ ප්‍රතිපල කුසල් දහම් සිද්ධ කරලා කාමාවචර කුසල් කරලා දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දි අරන් ඉන්නවා. රූපාවචර කුසල් කරලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි අරන් ඉන්නවා. අරූපාවචර කුසල් කරලා අරූපාවචර ලෝකවල ප්‍රතිසන්දි අරන් ඉන්නවා. මේ ලෝකෝත්තර කුසල් කරපු අය නම් නිවන් දකිනවා. අන්න අග. ඒතොර මැද ඉතින් මැදත් හොඳයි. తాවකාලික වශයෙන් හරි ඉතින් ওই ටිකක් සැපනක් නැහැ ඉතින්. බුදුරජාණන් සැපයි කිව්වේ නැහැ. එහෙනම් ඔය తాවකාලික වශයෙන් හරි පොඩ්ඩක් ඔය විවේකීව ඉන්න පුළුවන් ඔය දිව්‍ය ලෝකේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ගියාම. හැබැයි නිවනක් නෑ. මොකද එතන පැවැත්මක් තියෙන නිසා. එහෙනම් අග ඉතින් මුලත් හොඳයි මැදත් හොඳයි අගත් හොඳයි. අග කොහොමද හොඳ වෙන්නේ? බව හතකට සීමා කර ගැනීම හැකියාවක් තියෙනවා. චුල්ලසෝතපන්නයි. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මයන් නිවැරදිව මනසින් දැක්කා. තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන ආකාරයට මෙන්න මේ හේතුව මේ ඵලය උපදවනවා කියන. පෙන්වලා දුන්න පටිච්චසමුප්පාදය. අස හටගන්න හේතුවක් තියෙනවා කිව්වා. කන හටගන්න හේතුන්ගෙන් කිව්වා. නාසය දිව ශරීරය හටගන්න හේතුන්ගෙන්. මනස හටගන්න හේතුන්ගෙන්. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ සියල්ල හටගන්න හේතුන්ගෙන්. මහන්නේ මේ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ කිව්වා. ඉතින් අපි පරීක්ෂා කරලා බලන්නකො. විමසලා බලන්නකො. හොයලා බලන්නකො. එහෙමද වෙන්නේ නැද්ද කියලා. අනච්චලසෝතපන්නේ. දුක් මහා දුක්ඛඳක් අපි නිමාවටපත් කරනවා. එයි. තිරිසන් ලෝකයේ වැහුවා. නිරය වැහුවා, പ്രേත ලෝකයේ වැහුවා. එහෙනම් අග කොච්චර හොඳයිද? අග කොච්චර හොඳයිද? අර ධ්‍යාන උපදවාගෙන తాවකාලික වශයෙන් ටික කාලයකට යම් ආස්වාදයක් සතුටක් ලබන්න ගියත් ආයි නිරයට යන්න වෙනවා. මෙච්චර සෝතාපන්න වෙච්ච පුච්චනේ. අග හොඳයි කිව්වේ ඒකයි. එහෙනම් මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. ඒතර ඒකෙන් ගිහිල්ලා ඊට පස්සේ කාමරාගය, පටිගය තවසන් කරගන්න ඕන. එන්නෙත් නැහැ කාම ලෝකවලට. අවියතප්ප සුදස්ස සුදස්ස යකනිට බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි අරන් එහෙම පිරිනිවෙනවා. එහෙම නිවෙනවා. මෙහෙන්නේ. එහෙනම් අගත් හොඳයිද? රූප රාග මාන උද්දච්ච විච්ච. සියලු සංයෝජන ධර්මයන් ප්‍රහීන කරලා මේ භවයේම උතුම් අරිහත්ත්වයට යනවා. සියලු සසර දුක් නිමාවටපත් කරන මෙච්චර කාලයක් අනේක ඡාතියක් සංසාරේ ඇවිද්දාන නැවත දුකට වැටුණා නම් ඒ සියලු දුක් නිමාවටපත් කරනවා. එහෙනම් ඒ ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨද? මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත් නේ. එහෙනම් ඊට වැඩිය වටිනවද මේ භෞතික වස්තුන්? ඒ භෞතික වස්තුන් දුක් උපදවන ඒවා. ඒ සියල්ල දුක් උපදවන භෞතික වස්තුන්. එයි. ඒ සියල්ල අනිත්‍ය නිසා, తాවකාලික නිසා. ඒවා ඇති වෙනව නැති වෙන නිසා, විනාශක ස්වභාවයෙන් යුක්ත නිසා දුක ශෝක කනගාටු ඇති වෙනවා. එහෙනම් මේ කාර්ය ධනයක්. ඒතර ශ්‍රද්ධාව මහා සංඝරත්නය කෙරේ පහදී. මහා සංඝරත්නය තමයි අවුරුදු 2600 ගණනක් ওই ධර්මය අරගෙන එන්නේ. අරගෙන ආවේ. ඉදිරියට අරගෙන යන්නෙත් මහා සංඝරත්නය. එහෙනම් ඒ මහා සංඝරත්නය සුපටිපන්නයි. උජ්ජපටිපන්නයි. ඥායපටිපන්නයි. සාමීචිපටිපන්නයි. පින්කෙතක්. ශේස්ත්‍රය
පින් සතුට උපදවා ගන්න ශේක්ෂත්‍රය. එයාලට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. උතුම් වූ නිවැරදි ධර්මයක් තමනුත් අනුගමනය කරන ගමන් අන් අයට මාර්ගය පෙන්වලා දෙනවා, කියලා දෙනවා. විවරණය කරනවා, බෙදලා දක්වනවා. මහා සංඝරත්නය පහදින්න. තුනුරුවන්. දැන් මීට වැඩි බලයක් කොහෙද තියෙන්නේ? මීට වැඩි ශක්තියක් කොහෙද තියෙන්නේ? මීට වැඩි වටින දෙයක් කොහෙද තියෙන්නේ? හොඳට හිතන්නකෝ. ඒක තමයි අර පුංචි ගාථා පාඨ තුනේ. යංකින්චි රතනං ලෝකේ විච්ඡති විවිධාපුද. රතනං බුද්ධ සමන්නති. සියලු ධන ආකරමේ මහා පෘථුවිය සතු මහා සාගරයේ සතු සියලුම ධනයන්ට වඩා බුද්ධ රත්නේ වටිනවා කිව්වේ ඒකයි. මහා පෘථුවිය සතු මහා සාගරයේ සතු සියලුම ධනස්කන්ධයන්ට වඩා ධම්ම රත්නේම වටිනවා. මේ මහා පෘථුවිය සතු මහා සාගරයේ සතු අති විශාල ධනස්කන්ධය. මේ සියලු ලෝකේ ඉන්න සියලුම සත්ත්ව ප්‍රජාව ඔය ධනෙන් තමයි ප්‍රයෝජන ගන්නෙ. ඒ පෘථුවිය හා ඔය ජලයේ තියෙන භෞතික වස්තු. මේ මහා ධන නිදාන. හැබැයි ඒ සියලු සත්‍යෝ යපෙන්නේ වෙයි. නමුත් ඊට වඩා ධර්ම රත්නේ වටිනවා කියන්නේ ඒ සියලු දුක් නිවාවටපත් කරනවා. මහා සංඝ රත්නේ ඊට වැඩිය වටිනවා. ඒ ධර්මය අරගෙන ආවා. විවරණය කරනවා, බෙදනවා, විභාග කරනවා, පෙන්නනවා, දේශනා කරනවා. වටින්නේ නැද්ද? දැන් මොකද්ද වටින්නේ? ආර්ය ධනයක් ගෙනියන්න පුළුවන් භවයෙන් භවයට. යම් කිසි කෙනෙක් නිවැරදිවම මේ ධර්මතා තුන පිළිබඳ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි නිවැරදිව සිත පහදවා ගත්තා නම් නියත වශයෙන්ම චලසෝතාපන්න කෙනෙක්. චලසෝතාපන්නයි කියන්නේ තුනුරුවන් සරණ ගිය කෙනෙක්. ඉතින් තුනුරුවන් සරණ ගියා කියන්නේ එහෙනම් නියත වශයෙන්ම පැහැදීමක් තියෙනවා. එයා පැහැදිලා. එහෙනම් ගෙනියන්න බැයිද ධනෙ? ගෙනියන්න පුළුවන්. සීල ධන. ඒකත් ගෙනියන්න පුළුවන්. දුස්සීල යනවාද සුගතියක? නෑ. දුස්සීල පුච්චල යන්නේ දුගතියක. දුස්සීල නම් එයාට නිරේ උරුම, പ്രേත ලෝකයේ උරුම, තිරිසන් ලෝකයේ උරුමයි. මනුෂ්‍ය ලෝකයේ ආවත් ඊටමත් පහත් තැනක දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. දුස්සීල පුච්චලය. සිල්වත් පුච්චලය. ඒතර ආර්යකාන්ත සීලය කියලා සීලයක් තියෙනවා. ඒ අර පංච සීලය පිළිබඳව එයා නිවැරදිව අනුගමනය කරන මොන හේතුවක් නිසාවත් පන්සිල් කඩන්නේ. ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලෙන් යුක්තයි. ඒතර සීල් කියන්නේ මොකක්ද? සීල් කියන්නේ සිත අකුසල පැත්තට යන්න නොදී. මොකද ඕනම කෙනෙක් දුස්සීල වෙන්නේ සිතින්. සිල්වත් වෙන්නේ සිතින්. එහෙනම් අකුසල පැත්තට යන්න නොදී සිත කුසල පක්ෂේ ස්ථිර කරගන්නවා. කුසල පක්ෂයේම ස්ථිර කරන අකුසල පැත්තට මොන හේතුවක් නිසාවත් යන්න දෙන්නේ නැහැ. හැබැයි ඒකට උපකාර කරන ධර්මතා දෙක ළඟ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අකුසල පැත්තට යන්න නොදෙන ඒ සඳහා උපකාර කරන ධර්මතා දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. ඒ තමයි සීය හා මනා නුවණ. සිහිය හොඳට තියෙන්න ඕනේ, මනා නුවණ හොඳට තියෙන්න ඕනේ. එතකොට සිත අකුසල පැත්තට යන්නෙම නැහැ. හොඳට බලන්න. යනවාද කියලා? යන්නේ නැහැ. ගියොත් සනේ හරවනවා. ගිය සනේ ආපහු හරවනවා. කවුද හරවන්නේ? යෝනිසෝ මනසිකාරය, මනා නුවණ. එතන නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඒතර අකුසල පැත්තට යන්නේ නැහැ. සතිය සිහිය හොඳට පිහිටලා තියෙන්නේ. සිහියෙන් ඉන්නේ. අවධානයෙන් ඉන්නේ, කල්පනාවෙන් ඉන්නේ. එයි කාය කර්ම, වචී කර්ම කියන දෙකටම මුල් වෙන්නේ සිත. යන්න දෙන්නේ. ශනේ රකින්න ආරක්ෂා කරනවා. එහෙනම් අකුසල පැත්තට යන්න නොදී ස්ථාවර කරගත්ත සිත. සතිය හා යෝනිසෝ මනසිකාර්ය ආධාරයෙන් උපකාරයෙන් බලන්නකො කරන්න බැරිද කියලා පොඩ්ඩක් අත්හදා බලන්න. කරන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න ඕනේ. එහෙනම් ස්ථිරයි. කොහෙද? සිල්වත් බබේ. අකුසල පැත්තට යන්න නොදී ස්ථාවර කරගත්තා. සිත රැකගත්තා, ආරක්ෂා කරගත්තා. සීය හා මනා නුවණ ආධාරයෙන්. එයා සිල්වත්. තර සිල්වත් පුච්චලයට එයාට අයිති කාර්යයක් තියෙනවා.
සීලයට අයිති කාර්යයක් තියෙනවා. යම් කාර්යයක්. ඒ කාර්යය තමයි දුස්සීල බව විනාශ කරනවා. ඒ තමයි සීලයේ අයිති කාර්යය. සීලයට අයිති කාර්යය මොකක්ද? දුස්සීල බව විනාශ කරනවා. එහෙනම් දැන් ඒතකොට Tamanට දැනගන්න පුළුවන් නේද? දුස්සීල බව විනාශ කළාද කියලා. කවුද විනාශ කළේ? සීලයයි. ඒ පුජ්‍යල සිල්වත් නම් එයා දුස්සීල නැහැ. දුස්සීල නම් එයා සිල්වත් නැහැ. දුස්සීල පුජ්‍යලේ සිල්වත් නැහැ. හැබැයි සිල්වත් වෙන්න පුළුවන්. හැබැයි සිල්වත් වුණාට පස්සේ දුස්සීලයට යනවනම් ඒතර සීලයේ අයිති කාර්ය කරලා නැහැ. සීලයට අයිති කාර්ය. සීලයට අයිති කාර්ය තමයි දුස්සීල බව විනාශ කිරීම එක. ඒතර සීලය නිසා අපට සිල්වත් පුජ්‍යලයට නිරන්තරයෙන් සමාජයේ පිළිගැනීමක් තියෙනවා. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. සලකනවා. දන් දෙනවා. වන්දනාමාන කරනවා. දන ගහලා වදිනවා. කාටද? සිල්වතාට. දුස්සීලයට එහෙම කරන්නේ. එහෙනම් ලැබෙනව නේද? ලෞකික වශයෙන් උත් යමක් ලැබෙනවා. ලෝකෝත්තර වශයෙන් උත් යමක් ලැබෙනවා. ඒ මොකක්ද? සීලේ සමාධියට ප්‍රත්‍ය වෙනවා. සමාධියක් උපදවන්න බැහැ ලෝකේ කිසි කෙනෙකුට සිල්වතෙක් නුනොත්. ඒ නිසා තමයි සීලය මුලට ගත්තේ තථාගතයන් වහන්සේ. ඊගාවට සමාධිය ඊගාවට ප්‍රඥාව. මුලින් ප්‍රඥාව ගත්තේ නේ. සීලය ගත්තේ. සීලය සමාධියට ප්‍රත්‍ය වෙනවා, සමාධිය ප්‍රඥාවට ප්‍රත්‍ය වෙනවා. ඒක එතකොට ලෝකෝත්තර. තොර ලෞකික වශයෙන් සමාජයේ ගෞරවයට ලක් වෙනවා. සලකනවා, පිළිගන්නවා, වන්දනාමාන කරනවා, දන් දෙනවා, සිව්පසෙන් අපෝපස්ථාන කරනවා සිල්වතාට. දුස්සීලයට නේ. ඒ ලෞකික සම්පත් ලැබෙනවා එහෙනම් ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් ලැබෙනවා. කොහොමද? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරනවා. එතර කරවන්නේ සීලේ සමාධියට ප්‍රත්‍ය කරගෙන, සමාධිය ප්‍රඥාවට ප්‍රත්‍ය කරගෙන. විදර්ශනා ප්‍රඥාවෙන් යන්නේ ලෝකෝත්තර ලෝකයෙන් එතර කරවන්නේ. විදර්ශනා ඒකට පාදක වෙන්නේ, ඒකට ප්‍රත්‍ය වෙන්නේ සමාධිය. සමාධියට ප්‍රත්‍ය වෙන්නේ සීලයයි. එහෙනම් ඒක භවයෙන් භවයට ගෙනියන්න බෑද? ඒතර බුදුරජාන් වහන්සේ පිරුවා නේද පාරමිතා වශයෙන්. දස පාරමිතා සිල් 30 ආකාරයකට පිරුවේ. සීල පාරමිතා, දාන පාරමිතා, නෙක්ඛම්ම පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, කන්ති යදි වශයෙන් උපේක්ඛා පාරමිතා. එහෙනම් දැන් ගෙනියන්න පුළුවන්ද බැරිද? ගෙනියන්න පුළුවන්. අරගෙන ආව තථාගතයන් වහන්සේ. සාරාංශක කල්පලක්ෂය පුරාවට අරන් ආවා. ඒ සිල්වත් බව. එහෙනම් ධනයක් නෙමෙයිද? ධනයක්. ආර්ය ධනයක්. නිකන් ධනයක් නෙමෙයි. ආර්ය කිව්ව එකයි ආර්ය ධන හත ගැන කතා කරන්නේ. ආර්ය කියන්නේ නිවැරදි, උතුම්, ශ්‍රේෂ්ඨ. ඒ ධනයට හානි කරන්න බෑ කාටවත්. ඔය භෞතික වස්තුන් වශයෙන් රැස් කරගත්ත ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ඒ වස්සනෙන් කවුරු හරි හොරු ගනි. ඒක රැයට හොරු ගන්නවා. නැත්නම් ජලයෙන් විනාශ වෙනවා. කො ගින්නෙන් විනාශ වෙනවා. යම් හේතුවකින් විනාශ වෙනවා. හැබැයි මේවා විනාශ කරන්න පුළුවන්. විනාශ කරන්න බැරි නිසා තමයි ආර්ය ධන හත හැටියට දේශනා කළේ. ତර සද්ධා ධන, සීල ධන. අනිත් එක තමයි හිරි ඔත්තප්ප. හිරි කියන්නේ ලැජ්ජාව. ලැජ්ජා වෙන්න ඕනේ මොකටද? ලැජ්ජා වෙන්න ඕනේ මේ සිත කෙලසෙන, සිත අපිරිසිදු කරන, සිත දෝෂය කරන සිතුවිලි සිත තුල තියෙනවා නම් තමයි ලැජ්ජා වෙන්න ඕනේ. සිත අපිරිසිදු කරන, සිත දෝෂය කරන, සිත කිලිටි කරන සිතුවිලි බලන්න මොනවද කියලා මං කියන්නේ. ලෝභය, දේශය, මෝහය, මානය, දිට්ඨිය, විචිකිච්ඡා, තීන මිද්ද, අලසකම, කම්මැලිකම, අකර්මණ්‍ය බව, උද්ධච්ච, ශනෙන් ඈතට දුවන උද්ධච්ච, විචිකිච්ඡා, අහිරිකනෝතප්ප. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරිකනෝතප්ප. මෙන්න මේවා සිත තුළ තියාගෙන ඉන්නවා නම් එයා ලැජ්ජ වෙන්න ඕනේ. ඇයි?
සිත පිරිසිදු කරන ඒවාද අපිරිසිදු කරන ඒවාද? ඉතින් අපිරිසිදු කරන ඒවා ළඟ තියාගෙන ඉන්නවනම් ලැජ්ජ වෙන්න එපා. බය වෙන්න ඕනේ අපිරිසිදු දේවල් ළඟ තියාගෙන ඉන්නකොට. එයි. අපිරිසිදු දේවල් ළඟ තියාගෙන ඉන්නවා නම් එයා උපදින්නේ අපිරිසිදු තැනක. අපිරිසිදු තැන් කොහෙද? പ്രേත ලෝකය. ඒක පිරිසිදු තැනක් නෙමෙයි. තිරිසන් ලෝකය අපිරිසිදු තැන. අටමහා නිරය අපිරිසිදු තැන. ඒවට යන්නේ මේ සිතුවිලි විසින්. ඒවටපත් වෙන්නේ සිතුවිලි විසින්. එහෙනම් එවැනි සිතුවිලි සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා නම් ඒවා දැක දැක නිහඬව ඉන්නවා නම් ඒවා පෙනිපෙනි නිශ්ශබ්දව ඉන්නවා නම් අන්නේ සඳහා ලැජ්ජ වෙන්න ඕනේ. බය වෙන්න ඕනේ. ලැජ්ජ බය කිව්වේ ඒකයි. හිරියොත. අන්න යම් කිසි කෙනෙක් මේවා අයින් කරගන්න, ඉවත් කරගන්න මහන්සි ගන්නවා, උත්සාහවන්ත වෙනවා. අන්න එයා බය වෙන්න ඕනේ. මම නිරන්තරයෙන්ම ඉන්නේ මේ කෙලෙස් එක්ක කල්පනාවෙන් ඉන්නේ. මං සිහියෙන් ඉන්නේ. මං එන්න දෙන්නේ නැහැ මේගොල්ලන්ට. මගේ සිත වනසන්න දෙන්නේ නැහැ. මගේ සිත කිලිටි කරන්න දෙන්නේ නැහැ. මං දන්නවා මේගොල්ලන් මොකද්ද කරන්නේ කියලා. මාව දුගතියකට දාන්න හදන්නේ මේගොල්ලෝ. මම යන්නේ දුගතිය. මං දුගතියකටපත් වෙන්න කැමති නැහැ. මං දෙන්නම් ඔය කට්ටියව මං පාලනය කරනවා කොහොම හරි. අන්න එතකොට ලැජ්ජාව හා බය හිරියොතක්. සද්ධා දනං සීල දනං හිරි ඔත්තප්පියන් දන. ලැජ්ජ බය. දැන් මේවා තියෙනවද නැද්ද? තියෙනවනේ. එහෙනම් ලැජ්ජ වෙන්න. බය වෙන්න. එයි. අසරණ තැනක ප්‍රතිසන්දියක් අරන් දෙයි. අකමැති තැනක ප්‍රතිසන්දියක් අරන් දෙයි. මොනවද? කෙලෙස්. එයි අරන් දෙන්නේ. අරන් දෙන්නේ යනුව කර්ම කරන නිසා. සිත අපිරිසිදු නම්, සිත කිලිටි නම්, සිත විනාශ කරනවා නම් එයා නියත වශයෙන්ම ඒ ආධාරයෙන් කරන්නේ කර්ම. වැඩි හරියක් අකුසල කර්ම. අර භවයෙන් භවයට යන්න තියෙන ලෝභය නිසා තමයි කුසල කර්මයක් කරන්නේ. අම්මෝ මේ භවයෙන් කොහොම හරි හොඳ භවයකට යන්න ඕනේ. ඉතින් එතන ලෝභයනේ තියෙන්නේ. භව තණ්හාව නෙතන තියෙන්නේ. අනේ මේවා ක්‍රියාත්මක වෙනවද සිත තුළ ඒ පිළිබඳව තමයි ලැජ්ජ වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ. හිරියොතක්. එහෙනම් ඒ පිළිබඳව නිතර අවධානයෙන් ඉන්නකො. කල්පනාවෙන් ඉන්නකො. ඒක ධනයක්. එයි ගෙනියන්න පුළුවන්. ඊගා භවයට ප්‍රත්‍ය වෙනවා නියත වශයෙන්ම. මොකටද? යහපත් ප්‍රතිසන්දියක් හා යහපත් ප්‍රවෘත්තියක්. ප්‍රතිසන්දි හා ප්‍රවෘත්ති. ප්‍රතිසන්දි කිව්වේ භවයක් හැදුවා. ඒක ප්‍රතිසන්දියයි. ප්‍රවෘත්තිය කිව්වේ ඒ හදපු භවයේ ඉඳලා අවසාන චුතිය දක්වා පැවැත්මට ප්‍රවෘත්තිය කිව්වා. එහෙනම් ප්‍රතිසන්දි ප්‍රවෘත්ති දෙකම හදනවා. මොකක්ද? ලැජ්ජාව සහ බය. ලැජ්ජ වෙන්න, බය වෙන්න. ඒක ධනයක්. ඒක ගෙනියන්න පුළුවන්. ඒතොරේ අර අකුසල ධර්ම, අර කෙලෙස් ධර්ම, නීවරණ ධර්ම පිළිබඳව නිතරම අවධානයෙන්, කල්පනාවෙන්, සිහියෙන් ඉඳගෙන එයාලා එනේන වෙලාවට අයින් කරනවා. එනේන වෙලාවට අයින් කරනවා. එනේන වෙලාවට සිතින් ඉවතට දානවා. ඉතින් එහෙම දාන්නකෝ. දැන් බණහන් එකටනේ. දැන් බුදුරජාණන් වහන්සේ මොනවද කිව්වේ? එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරපු අපි අනුගමනය කරනවද? තම තමන්ගේ ජීවිතවලින්. එයාට බය වෙන්න ඕනේ. එයා බය නැහැ. එහෙනම් එයාට එහෙම නැත්නම් ලැජ්ජාව සහ බය. එයා බයයි නිරන්තරයෙන්. පව් කරන පුච්චලේ බය නැද්ද? එයා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ුත් බයයි. තමන් මේ කරන පාපකාරී ක්‍රියාවන් පව් කොයි වෙලේ හරි බාහිර කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? එයා නිතර බයෙන් ඉන්නේ. එයා සැකෙන් පාරේ යන්නේ. වටපිට බල බල පාරේ යන්නේ. එයා අපරාධකාරී, දුස්සීල පුච්චලේ, පාපකාරී පුච්චලේ නිරන්තරයෙන් අවට තමයි පිරික්සන්නේ. S2 කරකෝ ඔළුව හරහා බලනවා. කවුද එන්නේ පිටිපස්සෙන්, කවුද එන්නේ පැත්තෙන්, කවුද එන්නේ ඉස්සරහෙන්, කවුද එන්නේ? අර ආකි පාට කෝට්ටයක් දැක්කොත් එහෙම, කලිසමකේ කෝට්ට එකක් දැක්කොත් පොලිසියෙන්ද යා නැත්තම් සෞඛ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. දැක්කොත් දුවනවා. නැද්ද බලන්න? දුවන. ඒ බයෙන් ඉන්නේ. ඒ එයා පව් කරලා තියෙනවා. දැන් මෙන්න එතකොට පාපයට ලැජ්ජයි, බයයි. ඒ පුච්චලයට බය නැතුව පාරේ ගියා කියන්නේ. එයාට බය නැතුව නිර්භයව ගියා කි පාරේ. නේද? හදන්න මං කිසි කෙනෙකුට වැරද්දක් කළා නේ.
මාව කිසි කෙනෙක් අල්ලන්නේ, මාව කිසි කෙනෙක් මට දඬුවම් කරන්නේ. එයා බය නැතුව පාරේ යනවා. එහෙනම් ඒක ධනයක් නෙමෙයිද? ඇයි අර කෙලෙස් එක්ක සටන් කරන්නේ? කෙලෙස් එක්ක සටන් කරනකොට කෙලෙස් දුර්වල වෙනවා. එහෙනම් ඊගාව භවය යහපත් ප්‍රතිසන්දියක්. ତර භවය හොඳයිද? ගෙනියන්න පුළුවන් ධනයක්ද? ගෙනියන්න පුළුවන් ධනයක්. එහෙනම් සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියං ධනං, සුත ධනං. සුත කිව්වේ අහන්නකො. දැන් මොනවද අහන්නේ? අනුන්ගේ ඕපදූප අහන්න එපා. පරුස වචන, නරක වචන කියලා අහන්න ඕනේ. එහෙනම් මොනවද අහන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්නකො. ධර්මය අහන්න. ඔය දැන් තියෙනවනේ. දැන් මේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වුණාම ඕන වෙලාවක අහන්න පුළුවන්. විශ්වයේ තියෙන අන්තර්ජාලය. අන්තර්ජාලය තුළ තියෙන ඕන වෙලාවක ධර්මය ඕන භාෂාවකින් අහන්න පුළුවන්. භාෂා 22කට පරිවර්තනය කරලා තියෙනවා. තමන් දන්න භාෂාවෙන් අහන්න පුළුවන්. ඉතින් ඒක අහන්නකො නිරන්තරයෙන්. ඒ ධර්මයක් ශ්‍රවණය කරන වෙලාවට පරලොව ගියොත් කොහෙද යන්නේ? සුගතියකනේ උපදින්නේ. එහෙනම් භවය රකින්නවද නැද්ද? ධම්මෝ භවේ රක්කති ධම්මචාරී. එයාගේ භවය රකින්නවා. ධර්මයේ හැසිරෙන පුච්චරය. එයා නිතර බණ අහන්නේ. එයා නිතර ධර්ම සාකච්ඡා කරනවා. ධර්මයට සවන් දෙනවා. ඒ පිළිබඳව මෙනෙහි කරනවා. ඒ පිළිබඳව සිත පවත්වන්නේ. සතිය හා යෝනිසෝ මනසිකාරය ආධාරයෙන්. සුත. ඉතින් අහන්නකො. දැන් වෙන වෙන දේවල් අහගෙන ඉන්න වෙලාවට මරණය આવොත් එහෙම කොහෙද යන්නේ? යන්න දිහන්නේ දුගතියක් තමයි තියෙන්නේ. ඒ තමයි සුත ධනයක් ගෙනියන්න පුළුවන්. භවෙන් භවයට ආර්ය ධනයක්. උතුම් ධනයක්. මොකද කොයි වෙලාවෙ මරණය සිද්ධ වෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. හැබැයි කවදා කොහොම හරි කොතනදී හරි ওই දේ සිද්ධ වෙනවා මරණය. එහෙනම් ඒ වෙලාවට අපිට ඕනේ සුදුසු ආරම්භණයක්. යහපත් ආරම්භණයක්. ඉතින් ඒවා අපි වර්ධනය කරගෙන පෝෂණය කරගෙන සිත තුළ තියාගත්තාම ගැටලුවක් නැහැ. ඇයි? බණ අහලා තියෙනවා. හොඳට ධර්මය අහලා තියෙනවා. සුත. එහෙනම් ධනයක් නෙමෙයිද ඊගා භවයට ගෙනියන්නේ? ඊගා භවයට ගෙනියන්න ධනයක්. ආර්ය ධනයක්. සුත. ඡාගෝච. ඡාගෝච කියන්නේ ත්‍යාගය. පරිත්‍යාගය. අපි ගණ්ඩම විතරද පුරුදු වෙලා තියෙන්නේ. දෙන්න ඕනේ. ඇයි? අතහැරීම තුළ නිවන. එකතු කිරීම තුළ භවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රැස් කිරීම නෙමේ අස් කිරීමයි. අස් කරන්න මනසින්. මනසේ ගොඩ ගහගෙන තියෙන දේවල් අස් කරන්න. ඒ තුළ මානසික විවේකයක්, මානසික නිදහසක් එනවා. චිත්ත විවේකයක් එනවා. රැස් කිරීම තුළ එන්නේ මානසික අවිවේකයක්. චිත්ත අවිවේකයක්. නිදහසක් නැහැ. නිතරම කල්පනාව. ඔළුව පිස්සු වගේ. කියනවා සමහර වෙලාවට. සමහර අය කියනවා මම කියන ඔළුව පිස්සු වගේ මේ දවස්වල. රැස් කළා වැඩි. අස් කරන්නකො ඉතින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අස් කරන්න කියලා. අස් කළා බලන්න. පිස්සු හැද මොකුත් වෙන්නේ. සුවසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඡාගෝච දෙන්න පුරුදු වෙන්න. රැස් කරන event ටිකක් දෙන්න. ඔක්කොම දෙන්න බෑ. ටිකක් දෙන්න. පොඩ්ඩක් දෙන්න. හැබැයි දෙන දේ සිත පිරිසිදුව දෙන්න. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියං ධනං, සුත ධනං, ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. අනිත් ධනය තමයි ප්‍රඥාව. භවයෙන් භවයට ගෙනියන්න පුළුවන්. පෙර භවයේ පුරුදු කරගෙන ආපු ප්‍රඥාව වර්තමාන භවයට ප්‍රත්‍යය. පෙර භවයේ ආවිචුල්ල සෝතාපන්න වෙලා නම් මේ භවයේ යන්නේ ඉතිරි කෙලස් ටික අයින් කරගන්න. කාමරාගයේ පටිගය අවසන් කරන්න යා පෙර වඩන්නේ මහන්සි ගන්න. එතකොට එහෙනම් පෙර භවයෙන් ගෙන ආපු ප්‍රඥාව වර්තමාන භවයට ප්‍රත්‍යය නැද්ද? අනිවාර්යෙන් ප්‍රත්‍යයයි. පෙර භවයේ කරගත්ත කුසල කර්ම වර්තමාන භවයට ප්‍රත්‍යය නැද්ද? ඉතින් මනුසාත්ම භවයක් ලැබපු එකම බලන්නකො පරීක්ෂා කරලා. මනුසාත්ම භවයක් ලැබුවේ ඇයි? එහෙනම් පෙර භවයේ කුසල ආරම්මණය කුසල් කරලා තිනවා. අන්න ප්‍රඥාව. ඒතර කම්මසගත සමාධිට්ඨි කියන එකට. ප්‍රඥාව එක. සමාධිට්ඨි කියන්නේ. එහෙනම් පෙර භවයේ එහෙනම් ප්‍රඥාව භවයෙන් භවයට ගෙනියනවද? ඔව්. පුළුවන් ගෙනියන්න. ඒතර වර්තමාන භවයේ තව වැඩි දියුණු කරගන්න ප්‍රඥාව ඉදිරි භවයට. මේ භවයේ යම් අධිගමයක් යම් මාර්ගඵලයක් ලබන්න බැරි වුණා නම්
බය වෙන්න එපා. ඒක නැති වෙන්නේ. ඒක නියත වශයෙන්ම ඊගාව භවයට ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. ତර භවෙන් භවයට ගෙනියන්න පුළුවන්. බැයිද භවෙන් භවයට ගෙනියන්න පුළුවන්. එහෙනම් දැන් මේ ආර්ය ධන නෙමෙයිද? උතුම් ශ්‍රේෂ්ඨ ධන නෙමෙයිද? උතුම් ශ්‍රේෂ්ඨ ධන. ඔය එකතු කරන් ඉන්න, රැස් කරගෙන ඉන්න, ඔය ලං කරගෙන ඉන්න, ගෙවල් ඇතුලේ පුරෝගෙන ඉන්න, වතු පිටි ඉඩකඩම් ඔප්පු මගින් හදාගෙන අල්මාරිය දාගෙන ඉන්නේ. ඔප්පුවක් ගෙනියන්න බෑනේ අනකොට. දෙන්නෙත් නෑනේ. දෙන්නෙත් නෑ. ගෙනියන්නත් බෑ. යාන වාහනයක් ගෙනියන්න, එහෙ ගිහිල්ලා පදින්න. වාහනයක් ඒ දෙන්නෙත් නෑ. ගෙනියන්නත් බෑ. මිල මුදල් බැංකු පොතේ හැම පෙට්ටිය දාගෙන ගියහයිද දෙහි පැත්තට යන්නේ. ඒත් බෑ. ඒ දෙන්නෙත් නෑ කවුරු. බෑ නේද එකක් අච්චේ. ආභරණ එහෙ ගිහින් පළඳින්න පුළුවන්ද? දෙයිද? ගෙනියන්න පුළුවන්. ඒත් බෑ. කිසි දෙයක් ගෙනියන්න බෑ. එහෙනම් ගෙනියන්න පුළුවන් ධන හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙන්න මේ ටික නම් ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේකට කිව්වා ආර්ය ධනය. උතුම් ශ්‍රේෂ්ඨ ධනය. භවෙන් භවයට ප්‍රත්‍යයයි, උපකාරයි, ප්‍රයෝජනයි. එහෙනම් සප්තාර්ය ධන. රැස් කරන්න. බය නැතුව රැස් කරන්න. ඉතින් ඔය භෞතික ලෝකෙ මේ මනුස්ස ලෝකෙ ජීවත් වෙන්නත් යමක් ඕන නිසා ඉතින් ඒකට රස්සාවක් කරලා සාධාරණ ව්‍යාපාරයක් වෙලදාමක් කරලා යම් ධනයක් කමන්නේ. ඉතින් උපදවා ගන්නට ඒක ඕනේ නේ. දානයක් හරි පින්කමක් හරි කරගන්නත් කීයක් හරි තියෙන්නත් එපේ. හැබැයි දෙන්න පුරුදු වෙන්න. ඒක ඕනේ. එන ප්‍රඥාව. ඒතර එහෙනම් මේ ධන හත මොකක්ද? හොඳට හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. භවයෙන් භවයට ගෙනියන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන නමක් තිබ්බා. ආර්ය ධනය. සප්තාර්ය ධනය. 7යි. හොඳයි ධර්ම දේශනාව අවසන් කරන පෙබරවාරි මාස 23 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන බදුල්ල නඩුකාර කන්දලිපිනේ පදිංචි හරිතා රාජපක්ෂ සහ බදුල්ල බදුළු පිටියේ පදිංචි ශාමලී රත්නායක සහ පුෂ්පා රත්නායක යන අයවලුන් සමග පීපී ආර්යලතා යන මහත්මීන් විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරා තියෙනවා. ඉහත කී අයවලුන්ගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. මියගිය දෙමව්පියන්ටද ආච්චිලා සීලාට ඇතුළු සියලුම මියගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. සියලුම ලෝක සත්‍යයන්ටද ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දේශනාව මහත් පිටුවහලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු ඒ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මනං ක්‍රස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් පළමුවෙන් ඥාතීන්ට අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. එසෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදුකේ සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තිරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං